අරුණ. Sri Lanka's breakfast show. අයිබෝවන් සුබෝදෑසනක් අද 2020 ඔක්තෝබර් මාසයේ 27 වන අඟහරුවාදා දිනය සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාව සමගින් අදත් දෙරණ අරුණ ඔබ වෙත ගෙනෙන්නට අප සූදානමින් සිටිනවා. ඉතින් මේ මොහොතේදී වැඩිම පිරිසක් නරඹන්නා වූ රූපවාහිනී වැඩසටහන දෙරණ අරුණ. ඉතින් වැඩිම පිරිසකගේ අවධානය යොමු වන්නා වූ කාරණය එහෙම නැත්නම් මේ වසංගත තත්ත්වය පිළිබඳව තමයි අපිට කතා බහ කරන්නට වෙන්නේ. ඉතින් මුළු ලෝකයේම එක පොකුරකට එක්ව එකවන්ව මේ පොදු සතුරාට එරෙහිව සටන් කළ යුතු කාලය එළඹ ඇති බව තමයි කියන්නට වෙන්නේ. ඉතින් විවිධ ජාති ආගම් පක්ෂ පාට බලකඳුරු නිර්මාණය කර ගනිමින් ලෝකයේ බෙදී වෙන්වී සටන් කරපු කාලය දැන්වත් නිමා කළ යුතුයි කියා ලෝක ප්‍රජාව එක හඬින් කෑගසා ලෝක බලවතුන්ට කිව යුතුයි. ඉතින් අද අපි ලොව වටා තීරයෙන් 11 වන පිටුව ලංකාදීපේ පෙරලා බලද්දීත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ඉල්ලීමත් එයයි කොරෝනා එන්නතක් වෙනුවෙන් ලෝකයේ එකමුතු වෙන්න ඕනෑ කියලා ඔහු අවධාරණය කරනවා. දිනෙන් දින ලොවට තර්ජනයක් වන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමේදී මුළු ලොවම ඒ වෙනුවෙන් එකමුතු වී කටයුතු කළ යුතුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩෝස් ග්‍රැබියසිස් අවධාරණය කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මේ බව අවධාරණය කළේ ජර්මනියේ බර්ලින් නුවර ඇරමුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තෙදින සමුළු අමතමින් කොරෝනා වෛරස වසංගතයේ හේතුවෙන් ග්‍රැබියසිස් මෙම සමුළුවට සහභාගී වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ සිට වීඩියෝ පණිවිඩයක් කරහා රටවල් බොහොමයක් කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිපදවීමට යොමු වී තිබෙනවා. ඒ සෑම රටකම ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ ඒ රටවල වැසියන් සුවපත් කර ගැනීම සහ කොරෝනා වලින් ආරක්ෂා කර ගැනීමයි. මේ නිසා එන්නත් නිපදවීම සම්බන්ධයෙන් රටවල ඖෂධ නිෂ්පාදන සමාගම් අතරේ තරඟයක් පවතිනවා. එසේ විය යුතු නැහැ. කොරෝනා වෛරස වසංගතය ගෝලීය වසංගතයක්. එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් මුළු ලොවම එකමුතු විය යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරන බව තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැත්තෙන් අපි විමසා බලද්දී එහි ප්‍රධාන විද්‍යාඥවරිය වන සෞම්‍යා සත්‍යනාදන් මහත්මිය විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලෝක මාධ්‍යයට සඳහන් කොට සිටියා මේ වන විට වැක්සින් එහෙම නැත්නම් එන්න 200ක් පිළිබඳව සාකච්ඡා නිර්මාණය වී තිබුණත් එයින් 18ක් 20ක් පිළිබඳව පමණයි යම්කිසි විශ්වාසයක් තබන්නට හැකියාව තිබෙන්නේ කියලා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයෙන් එංගලන්තයෙන් චීනෙන් ජපානයෙන් මේ පිළිබඳව විවිධ ඖෂධ වර්ග පිළිබඳව යෝජනා ඉදිරිපත් වුණත් ඒ පිළිබඳව ප්‍රවෘත්තිමය වෙමින් තිබුණත් ඒවා පිළිබඳව තවමත් හරියට අපට විශ්වාසයක් තැබීමට නොහැකි තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් කොරෝනා එන්නතක් වෙනුවෙන් ලෝකයේ එකමුතු වෙන්න ඕනෑ කියලා මෙලෙස තොරතුරු වාර්තාවද්දී අපේ දේශීය වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් විකල්ප වෛද්‍ය ධාරාවිනුත් මේ පිළිබඳව යම්කිසි උත්සාහයක් දරමින් තිබෙනවා. ඔබ දන්නවා සුවදරණී කියන ඖෂධය අපේ ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ අධීක්ෂණය යටතේ මේ වන විට වෙළඳපළට නිකුත් වී තිබෙනවා ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා. ඊට අමතරව අද දින දිනමින පුවත්පත වාර්තා කරනවා ඊයේ දිනේදී අද දරන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් මේ තොරතුරු වාර්තා කරා. කොවිඩ් නසන්න සුදර්ශන පැනිය දෙයි යන සිරස්තලය කොවිඩ්-19 වෛරසය මර්ධනය සඳහා නවීකරණය කළ සුදර්ශන පැනිය රජයේ බටහිර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනමයි කියලා තිබෙන්නේ. ඉතින් මෙහිදී ආයුර්වේදද, දේශීයද, යුනානිද, එහෙම නැත්නම් වෙනත් වෛද්‍ය ක්‍රමයක්ද, බටහිර වෛද්‍ය ක්‍රමයේද, හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේද යන්න නොවේ විමසා බැලිය යුත්තේ මේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්. ඉතින් මේ විදිහට ශරීරයේ ප්‍රතිශක්තිකරණ ඉහළ නැංවීම සඳහා මෙම පැනිය හේතු වන බව බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කළ පරීක්ෂණ වලින් තහවුරු වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණයගත් බව ඖෂධ නිෂ්පාදන බෙදා හැරීම සහ නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ දිනේදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කරපු බව තමයි දැනගන්නට තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥයන්ගේ යම්කිසි අනුමැතියක් ලැබී තිබෙන සයක් තමයි ඊයේ දිනේදී දැක ගන්නට ලැබුණේ. ඉතින් අද දිගින් දිගටම මේ වන විට රට ලෝකයේ පත්වී තිබෙන තත්ත්වය පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. අප මුලින්ම අවධානය යොමු කරමු ඒ තොරතුරු ඔස්සේ අද වාර්තා වන්නා වූ තත්ත්වයන් පිළිබඳව. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ නියෝජිතයන් කරන ප්‍රකාශයන් පිළිබඳව අද අවධානය යොමු කරොත් රටේ තරම් සුබදායී තත්ත්වයක තිබෙනවායයි අපිට විශ්වාස කරන්නට හැකියාවක් ඇත්තේ නැහැ. අද මව්බිම සඳහන් කරන්නේ කොරෝනා සමාජ ව්‍යාප්තිය අභියස GMOA රටටම අනතුරු අඟවයි කියලා. ඉදිරි මාස 2
දෙක තුල මරණ ගණන ඉහළට යාමේ අවදානමක් පවතින බව කියා සිටිනවා. කොවිඩ් වසංගත රෝගයේ සමාජ ව්‍යාප්තියක් දක්වා ගියහොත් දැඩි සත්කාර ඒකකවල දැඩි තදබදයක් ඇති වී අනිවාර්යෙන්ම ඉදිරි මාස දෙක තුල අසාමාන්‍ය ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යාමෙන් ඉතාමත් අසතුටුදායක තත්ත්වයක් නිර්මාණය වන්නට පුළුවන් කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අනුතුරු අඟවනවා. ශ්‍රී ලංකාව කොවිඩ් සමාජ ව්‍යාප්තියක් අභියසට පැමිණ සිටින බව අප කිසිසේත්ම අමතක කළ යුතු නැතැයි වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරනවා. රෝගීන් 300කට ආසන්න පිරිසක් පෙරේදා වාර්තා වී තිබෙන අතර එම රෝගීන් අතරින් වැඩි පිරිස සමාජය තුළ වාර්තා වී තිබෙන බවයි ඔහු කියන්නේ. මේ වන විට කොළඹ ගම්පහ කළුතර කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක පහ අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම දිස්ත්‍රික් පහේ මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් අනිවාර්යෙන්ම සිදු විය යුතු ඇතැයි සඳහන් කරනවා. ඒ හැරෙන්නට තවත් දිස්ත්‍රික්ක කිහිපයක කොවිඩ් අවදානම පවතින බැවින් තවත් ප්‍රමාද නොවී කොවිඩ් වසංගතයේ සමාජගත වීමට ඉඩ නොතබා මේ සම්බන්ධයෙන් බැරෑරුම් තීන්දුව తీරන ගත යුතු බවයි මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටින්නේ. ඒකම අපට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන්නා වූ අනතුරු ඇඟවීම දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තල දෙකින් එකක් ඔස්සේ වාර්තා කරනවා. කොරෝනා සමාජ ව්‍යාප්තියක් අභියස කඩිනම් පියවර නොගතහොත් රටම අර්බුදයක කියලායි වෛද්‍ය සංගමය අනුතුරු අඟවන්නේ. ඉතින් වසංගත රෝග විද්‍යා අංශය රජයේ අංශයක් විදිහට මේ වන විට මේ සමාජගත නොවී පවතින බවට දිගින් දිගටම ප්‍රකාශ කරත් අපි දකිනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආදී වෘත්තීය සමිති ස්වභාවයේ බොහෝ සංගම් අවධාරණය කරන්නේ මේ වන විට සමාජ ව්‍යාප්තියක මුව විටට මෙය පැමිණ තිබෙන බවයි. කෙසේ වෙතත් අප දැනුමෙන් සන්නද්ධ වී අපි නිරෝධායන නීති රීතිවලට අවනත වී මේ සමාජ වගකීම ඉෂ්ට සිද්ධ කළ යුතු කාලය එළඹ තිබෙනවා. ඉතින් මේ පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කරන්නට මේ මොහොතේදී අපි සජීවීව සම්බන්ධ කරගන්නවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාව. අයිවන් කියලා සුබ උදෑසනක් කියලා ඔබතුමා මුලින්ම පිළිගන්නවා. අයිවන් සුබ උදෑසනක්. දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඊයේ දිනේදී රජය විසින් ගත් තීන්දුවක් තීරණයක් අනුව මේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවසේම නිරෝධායනය විය යුතු බවට ප්‍රවෘත්තියක් පළ වුණා. ඉතින් මේ තත්ත්වයේ යටතේ දැන් පළමු පෙර ආශ්‍රිතයන් නිවසේදීම නිරෝධායනය වද්දී ඔවුන්ව අධීක්ෂණය කරන්නට හැකියාවක් තියේද කියන ප්‍රශ්නය අපට සාමාන්‍ය ජනතාව විදිහට මතුවෙනවා. විශේෂයෙන්ම චූන් පාන් එක යද්දී ඒකෙන් පාන් ගන්න ගියොත් ඒ වගේම අසල්වැසි නිවෙස් සමග කෑම පිඟන් හුවමාරු කරගන්නට ගත්තොත් එහෙම නැත්නම් සුපුරුදු ජීවන රටාවම ඒ විදිහටම ගත කරන්නට උත්සාහ කරොත් මේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවසේදීම නිරෝධායනය වීම කොහොමද අධීක්ෂණය කරන්නේ කියලා දැනගන්නට කැමතියි. දැන් ඇත්තටම මේ නිරෝධායනය අධීක්ෂණය කිරීම කියන එක ශ්‍රී ලංකා පොලිසියටත් ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ටත් අලුත් දෙයක් නෙමෙයි සංක. දැන් මේ වන විටත් මේ අවස්ථාව වන විට 35000කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙනවා නිවෙස්වල. ඒවා නිරන්තරයෙන් අධීක්ෂණය කරනවා. දැන් අපි මේ පහුගිය මාර්තු මාසේ 18 වෙනිදා ඉඳලා මේ දක්වා කාලය තුල මට මතක විදියට 1,85,000ක් විතර විවිධ අවස්ථාවලදී නිරෝධායන ක්‍රියාවලියට යොමු කරා. ඒ කියන්නේ ගෙවල් වල ඉන්න කියලා ඒ අයට සියලු ආකාරයට අධීක්ෂණ කටයුතු කරා. දැන් මේක කෙරෙන්නේ මෙහෙමයි. සෞඛ්‍ය බලධාරීන් විසින් ඔබ දකිනවා රූපවාහිනියෙත් පෙන්නනවා දැන්වීමක් එම ස්ථානයේ අලවනවා. ඒ ඇලෙව්වට පස්සේ අනිවාර්යෙන්ම මේ ප්‍රදේශයක් බාරව ඉන්නවා පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම ප්‍රජා පොලිස් නිලධාරීන් ඉන්නවා. ප්‍රජා පොලිස් සංකල්පයට අනුගතව කටයුතු කරනවා. හැම ග්‍රාම සේවකවසමකටම පොලිස් බල ප්‍රදේශ හරහා එක්කෙනෙක් පත් කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ සේවය තමයි අපි යොදවන්න බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්තට. එතකොට එක පැත්තකින් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන්වීමක් ගැහුවට පස්සේ ඒ අය නිවසේ ඉන්න ඕනේ. අනික් පැත්තෙන් නිරන්තර අධීක්ෂණයට ලක් වෙනවා. දැන් මේ අවස්ථාව වන විටත් පළමු පෙළ ආශ්‍රිතයෝ නෙමෙයි අනිකුත් අය 35000ක් පමණ ලංකාවේ විවිධ ස්ථානවල ස්වයං නිරෝධායනයට එහෙම නැත්නම් ගෘහස්ත නිරෝධායනයට අනුගත වෙලා තියෙනවා. ඉතින් ඒ ක්‍රමයම තවදුරටත් ශක්තිමත් කරලා නිරන්තර අධීක්ෂණයට ඒ කියන්නේ දවසකට 3-4 පාරක් අධීක්ෂණයට ලක් කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් නීතිය අනුව එහෙම ස්වයං නිරෝධායනයට ලක් කරාට පස්සේ පිටතට යන්න බෑ. ඒක වරදක් වෙනවා. ඉතින් ජනතාවගේ සහාය මේ වෙලාවේ තියෙන්න ඕනේ. ඒ පොලිසිය අධීක්ෂණයයි සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙසුයි ජනතාවත් මේකට කැප වෙලාවම කටයුතු කරනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
දැන් ඊයේ දිනේදී වාර්තා වුණා මේ කොරෝනා රෝගියෙක් එහෙම නැත්නම් මේ ආසාදිත වුණු පුද්ගලයෙක් Tamanගේ පුත්‍රයාගේ මංගල උත්සවයට පවා සහභාගී වෙන අවස්ථාවක්. ඉතින් මනාලයක විදිහට සුවිශේෂී දිනය ගත කරන Tamanගේ පුත්‍රයාව පවා යම්කිසි ආකාරයකින් අවදානම් තත්වයකට මේ පියාපත් කරනු ලබනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි තවමත් ජනතාව දැනුවත් වීමේ මන්දගාමී බවක් මේ ප්‍රවෘත්තිය තුළින් වාර්තා වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම මෙන්න මේක තමයි අපේ රටේ තියෙන කනගාටුදායකම තත්ත්වය සංක. දැන් ඔබ බැලුවොත් මේ ජනතාව මේ සෞඛ්‍ය පුරුදු 100%ක්ම අනුගමනය කළොත් ඇත්තටම මේ රෝගය හැදෙන්නේ නැති බවට හොඳම සාධකයක් තමයි අපේ IDH රෝහල. දැන් ඔබ බලන්න මේ පළවෙනි කොරෝනා රෝගියා හම්බුනේ මාර්තු මාසේ 11 වෙනිදා. ඔහු ප්‍රතිකාර ලැබුවේ IDH රෝහලේ. එදා ඉඳලා කොච්චර සංඛ්‍යාවක් දැන් අද වෙනකොට නම් රෝහල් සංඛ්‍යාව 28ක් දක්වා වැඩි වෙලා තියෙනවා. නමුත් ප්‍රතිකාර ලැබුවේ වැඩි දෙනෙක් IDH රෝහලේ. දැන් මම දන්න විදියට මට සෞඛ්‍යාංශ දැනුම් දුන්නු විදියට ඊයේ වෙනකනොත් මං හිතන්නේ අදත් නෑ IDH රෝහලේ කිසිම සේවකයෙකුට කිසිම හෙදියෙකුට කිසිම කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා නැහැ. මොකද්ද ඒකේ රහස? අමුතු දෙයක් නෙමෙයිනේ. ඒ රහස තමයි මුඛාවරණ පළඳින එක, අත්පිරිසුදු කරගන්න එක. ඒ වගේම හැම අවස්ථාවකදී මේ දුරස්ථභාවය කටයුතු කරලා දුරස්ථභාවය තියාගෙන කටයුතු කරන එක. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා දැන් එතන තමයි වැඩිපුරම කොවිඩ් ආසාදිත රෝගීන් හිටියේ. නමුත් එක සේවක සේවිකාවකට සෞඛ්‍යාංශේ කාටවත් ඒ රෝගය වැළඳිලා නැහැ. ඒ වැළඳිලා නැත්තේ ඒවට අනුගත වෙච්ච ඉඳ. ඉතින් ජනතාව මේක හරියටම අනුගත වෙලා කටයුතු කරොත් ඒ වගේම මේ මුදල් වගේ ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් පරිහරණය කිරීමේදීත් ඒ නියම විදියට අත්පිරිසුදු කරගෙන කටයුතු කරොත් අපි ඔක්කොටම නැගිටින්න බැරි කමක් නැහැ පුළුවන්. ඒ විදියට තමයි තායිවානේ ඒ විදියට තමයි තායිලන්තය මේ ප්‍රශ්නේ ජය අරගෙන තියෙන්නේ. අපිට වඩා වැඩි ජනගහනයක් ඉන්න තායිලන්තේ වගේම අපිට වගේම සමාන ජනගහනයක් ඉන්න තායිවානයේ මේක ජයගත්තේ මහ ජනතාවගේ සහයෝගයෙන් ඉඳලා. ඉතින් මම දැක්කා ඔය දර්ශනේ ඒවා ඉතින් කනගාටුවට කරුණක්. දැන් මේ වගේ අවස්ථාවෙදිත් අපි ගත්තොත් එහෙම තමුන්ගේ ඈත ඥාතියෙක් මිය ගිය වෙලාවක බස් එකක් අරගෙන ආසාදිත ප්‍රදේශයක ඉඳලා ඒ ප්‍රදේශයට යන්න උත්සාහ කරනවා නම් යන්න අවසර දෙන්නේ නැත්නම් හොරෙන් යනවා නම් වෙඩින් එකක් පවත්වනකොට මේක තේරුම් ගන්නේ නැතුව සෞඛ්‍ය බලධාරීන්ට 50ක් කියලා ඊට පස්සේ මේකට පිටපැත්තෙන් ඇවිල්ලා තව 100ක් 200ක් සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඉතින් මොනතරම් සෞඛ්‍යාංශ උත්සාහ දරුවත් පාලනය කරන්න බෑ. ජනතාවගේ හදවතින්ම මේකට දායක වුණොත් බැරිකමක් නෑ කියන එක පේනවා අපේ IDH රෝහලේ මෙතෙක් පැවැත්ගෙන ආපු මේ ක්‍රමවේදයෙන් අපිට පේනවා ඒක කරන්න පුළුවන් කියලා. දැන් ඊයේ දිනේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පැය 14ක කාලයක් ලබා දුන්නා සිය අත්‍යවශ්‍ය සේවා සම්පාදනය කර ගැනීම සඳහා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රතිචාර පිළිබඳව සෑහීමකට පත්වෙන්නට පුළුවන්ද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් ඇත්තටම නෑ. ඒ ගැන සෑහීමකට පත් වෙන්න බෑ. කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඒ දර්ශන මට ලැබිලා තිබුණා මේ විශේෂයෙන්ම කඩවත ඒ ආශ්‍රිත ප්‍රදේශ තවත් ප්‍රදේශ කිහිපයකින් ඒ ජනතාවට මේ රෝගය තියනවාද මේකේ ව්‍යාප්තිය කොහොමද වෙන්නේ කියලා අපි නිරන්තරයෙන් මාස ගාණක් තිස්සේ කිව්වත් ඒකට අනුගත වෙලා කටයුතු කරලා නැහැ. මට විශේෂයෙන් මේ කඩවත ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේම පොලිස් ස්ථානාධිපතිවරයාත් දැනුම් දුන්නා එහි තියෙන තත්ත්වය. ඉතින් ඒ නිසාම අපට සමහර වෙලාවට ඇදිරි නීතියට පරිබාහිරව මේ දුරස්ථභාවයේ සම්බන්ධවත් යම්කිසි පිරිසක් අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. දැන් ඊයේ දවස් ඇතුළත 46 දෙනෙක් මේ සම්බන්ධව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඒ කනගාටුදායක තත්ත්වය තමයි දැන් පැය 14ක කාලයක් ලබා දුන්න වෙළඳ සැල් විවෘත කරන්න උදේ 8 ඉඳලා රාත්‍රී 10 වෙනකල් ඒවට අනුගත වෙන්නේ නැතුව සමහර වෙලාවට වෙළඳ සැල් හිමියනුත් එහෙමයි. ඒ හැම කෙනෙක්ම කටයුතු කරපු ආකාරය කනගාටුදායකයි. මොකද නීතිය ක්‍රියාත්මක කරලා විතරක්ම පොලිස් නිලධාරීන් දාලා දුර තියා ගන්න කියලා එහෙම කරන්න මේ හැම ටවුන් එකකම හැම කඩේකටම අපිට නිල ඇඳුමින් පොලිස් නිලධාරීන් දාලා මේක කරන්න බෑ. මිනිස්සුන්ගේ හදවතින්ම මේ තත්ත්වය ඇති වෙන්න ඕනේ. පොලිමක ඉන්නකොට යනකොට මුදල් හුවමාරු කරනකොට මේ ක්‍රියාවලිය. ඉතින් ඒක ඊයේ තිබිච්ච තත්ත්වය ගැන අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙච්ච සහාය ඒ ප්‍රදේශ ජනතාවගෙන් ලැබුණේ නැහැ කියන එක තමයි කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ.
දැන් නියෝජ්‍ය පොලිස්පතිතුමනි වෙළඳ කලාප ආශ්‍රිතව වාර්තා වන තොරතුරු තමයි අපගේම සහෝදරයන් 20000කට ආසන්න ප්‍රමාණයක් බෝඩිං වල මේ වන විට කොටු වී සිටිනවා, සිර වී සිටිනවායි කියලා. ඔවුන්ට යම්කිසි ආකාරයෙන් ගම්බිම් බලා යන්නට හෝ වෙනත් සහනශීලී ක්‍රමයකට Tamanගේ මේ කාලය ගත කරන්නට යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවද පොලිසිය හෝ රජයේ සතුව? ඔව් දැන් ඇත්තටම මේ අද හවස් කාලෙත් මේ පිළිබඳව සාකච්ඡා කීපයක් පැවැත්වීම නියමිතව තියෙනවා. ඔබ දැක්ක දැන් මීට ප්‍රථම අවස්ථාවවලදීත් මේ ආකාරයට හිටපු අයට අවශ්‍ය කටයුතු සැලසුණා. දැන් අද හවස අපේ කොවිඩ් කාර්ය සාධන බලකායේ රැස්වීම තියෙනවා. ඊට අමතරව ඔය ඔබ කියන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රැස්වීම කීපයක්ම තියෙනවා සාකච්ඡා. මම හිතන්නේ ඒ වෑදී ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. කොහොම වෙතත් අපි ඒ ජනතාව අනවශ්‍ය ලෙස පිළීමකට නැත්නම් විඩාවකට පත් කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ මේ රෝගය පාලනය කරන්න. නමුත් මේ අද හෙට තියෙන සාකච්ඡාවලින් පසු මම හිතන්නේ ඒ ගැන අපිට ජනතාවට දැනුම් දෙන්න පුළුවන් වෙයි. දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුතුරු ඇඟවීමක් කරනවා යම්කිසි ආකාරයකින් මේ වයින් ස්ටෝර්ස් එහෙම නැත්නම් මේ මත්පැන් අලවිහල් ආශ්‍රිතව නව පොකුරක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙනවා කියලා. මේ මත් පොකුර නිර්මාණය වීම වැළැක්වීම සඳහා යම්කිසි තීරණයක් අරගෙන තිබෙනවද? වයින් ස්ටෝර්ස් ඉදිරියටත් විවෘත වෙලා තිබෙනවද නැත්නම් යම්කිසි සීමාවයින් පනවලා තියෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? නෑ දැන් මට මේ අවස්ථාවේ ඒ ගැන තවම කියන්න බෑ. දැන් ඔබ දන්නවා ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවල නම් ඒවා සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීනුත් ඊළඟට ඔවුන්ගේ නිර්දේශ මත රජයත් ගන්න ඕනෑම තීරණයක් අපි ක්‍රියාත්මක කරන්න පොලිසිය හැටියට බලාපොරොත්තු වෙනවා. නමුත් මීට අමතරව නිරන්තරයෙන් මේ ස්ථාන අසල දුරස්ථභාවය වගේම මේ මුහුණු ආවරණ පැළඳීම යන ක්‍රියාවලිය ගැන නම් අපි සෝදිසියෙන් ඉන්නවා. ඒකට හේතුව ඔබ දන්නවා මේ ඔක්තෝබර් 1 වෙනිදා ගැසට් එක අනුව රටටම බලපානවා ඒ නීතිය රටම ආසාදිත ප්‍රදේශයක් බවට පත් කරලා. ඉතින් ඒක නිසා ඒවට අනුගත වෙන්නේ නැතුව පොකුරු හැටියට කුමන හරි ස්ථානයක ඉන්නවනම් ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරනු ලබනවා. දැන් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් සඳහන් කරන්නේ ප්‍රභු ආරක්ෂක සේවයේ STF 10කට කොරෝනා කියලා. ඊයේ දිනේදීත් අප ඔබතුමාගෙන් මේ පිළිබඳව විමසා සිටියා. පොලිසිය ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කී දෙනෙකු මේ වන විට ආසාදිත තත්ත්වයට පත් වෙලා තියෙනවද කියලා සංඛ්‍යාලේඛන සහිතව කියන්නට හැකියාවක් තියෙනවද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් තියෙනවා සංක. දැන් අපේ මේ පොලිසිය දැන් ඒ ප්‍රභු ආරක්ෂක කිව්වට මේ STF කඳවුරු 3ක නිලධාරීන් 10 දෙනෙකුට තමයි මේ රෝගය හැදුනේ. මේ ප්‍රභූන් ළඟ මේ ඔවුන්ගේ මේ PSO නැත්නම් ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් හැටියට ළඟින් ඉන්න අය නෙමෙයි මේ ප්‍රභූන් යන අවස්ථාවලදී ඒ උත්සව භූමිය නැත්නම් ඒ ගොඩනැගිල්ලට පිටතින් ආරක්ෂාව සපයන අපි කියනවා මේකට මේ අවුට පිරමීටර එක කියලා. ඒ ආරක්ෂාව සපයන කඳවුරු 3ක ඉන්න විශේෂ කාර්ය බලකායේ සමාජිකයින් 10 දෙනෙකුට තමයි මේ රෝගය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ කඳවුරු වල අය එම ස්ථානවලම අපි රඳවලා තියෙනවා ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල එනකල්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කටයුතු අඩාල වෙනවා කියලා. වෙනත් කඳවුරු වලින් ඒ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විශේෂ කාර්ය බලකාය නිලධාරීන් යොදලා තිනවා. මේ අය මේ ප්‍රභූන් පැමිණෙන අවස්ථාවලදී පිටත ආරක්ෂක වළල්ල අවුට පිරමීටර එකට ආරක්ෂාව සපයන අය එහෙම නැතු අර ළඟ රින් එකේට ඉන්න අයට නෙමෙයි මේ කොවිඩ් ආසාදනය වෙලා නැත්නම් ඒ අය නිරෝධායනයට ලක් වෙන්නේ පිටත ආරක්ෂක වළලට ආරක්ෂාව සපයන අය. නමුත් පිට ස්ථානවල යොදවලා තියෙනවා. මේ වෙනකොට සමස්ත පොලිසියම පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට විතර මේ විශේෂ කාර්ය බලකායත් එක්ක කොවිඩ් ආසාදිත තත්ත්වයන් විවිධ හේතු මත ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපේ නිලධාරීන් 400ක් විතර අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා තියෙනවා. තවත් නිලධාරීන් පිරිසක් අපි ස්වයං නිරෝධායන ක්‍රියාවලියට බැරක් වල යොමු කරලා තියෙනවා. මේ මොන කටයුතු සිද්ධ වුණත් පොලිසිය කටයුතු අපි අඩාල කරන්නේ නැහැ. ඒ වගේම විශේෂ උපදෙසුත් අපි දීලා තියෙනවා මේ රෝගය වළක්වා ගන්න පුළුවන් පියවර. නමුත් ඉතින් ඔවුනුත් මිනිස්සුયો මේ රෝගය හැමෝටම වැළඳෙන එක ස්වභාවිකයි. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ කීප දෙනෙකුටත් වැළඳුණා. නමුත් ඒ කිසිම හේතුවක් මත අපේ පොලිස් රාජකාරී කටයුතු අඩාල කරන්නේ නැහැ. අපේ පොලිස් විද්‍යාලයේ පුහුණු වෙන කණ්ඩායම් 2000ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ අපි සූදානමින් ඉන්නවා. ඒකම තවත් අපේ
ක්‍රියාකාරී නැත්නම් ෆන්ක්ෂනල් ඩිවිෂන්ස් වල කට්ටිය ඉන්නවා පොලිස් නිලධාරීන් ඒ අයත් අපි සූදානමින් තියලා තියෙනවා මේ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වලට යොදවන්න අවශ්‍යතාවය අනුව පොලිස් රාජකාරිය අඩාල කරන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න. හොඳයි අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සියලුම දැනුවත් කිරීම පිළිබඳව. ඉතින් අර ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් පිළිබඳව කතා කරද්දී ප්‍රභූන් 225ක් සිටින පාර්ලිමේන්තුවත් ඔන්න දින දෙකක් වැසී තිබෙනවා. අද පුවත්පත වාර්තා කරනවා පාර්ලිමේන්තුව දින දෙකක් වැසී පූර්ණ විෂ බීජහරණයකට ලක් කර හෙට යලි විවෘත කිරීමට සැලසුම් කියලා. පාර්ලිමේන්තුව වසා තබා දින දෙකක් විෂ බීජහරණය කිරීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව හෙට දිනේදී පාර්ලිමේන්තුව යලිත් ආරම්භ වීමට නීමිතයි. විශේෂයෙන්ම කතානායකවරයාගේ අත්සන යොදන්නට තිබෙනවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට. ඒ අත්සන තැබෙන තුරු එය නීතියක් බවට පත්වන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුව ඒ සඳහා විවර විය යුතුයි. පාර්ලිමේන්තු පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඊයේ සහ අද පාර්ලිමේන්තුව වසා තබා විෂ බීජහරණය කිරීම සිදු කරන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල මහතා සඳහන් කරනවා. පාර්ලිමේන්තුව වසා තබන දින දෙක තුලදී පාර්ලිමේන්තුවේ සේවයට වාර්තා නොකරන ලෙස පාර්ලිමේන්තු සේවකයන්ට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා දැනුම් දී තිබෙනවා. ඒකම ඔබ දන්නවද මේ දිනවල පොලිස් ආරක්ෂාවකින් තොරව තමයි පාර්ලිමේන්තුව පවතින්නේ. ඉතින් මොකද පොලිස් නිලධාරීන් පවා අර නියෝජ්‍ය පොලිස්පතිතුමා සඳහන් කරපු විදිහට මේ හියුමන් බීන්ස්ලා එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිත ඉතින් ඔවුන්ට මේ වෛරසය ආසාදනය වීමේ ඉඩ කඩ අඩුයි කියා කියන්නට හැකියාවක් නැහැ. නිල ඇඳුමට කිසිසේත්ම වෛරසයක් බියවන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය යටතේ තමයි පාර්ලිමේන්තුව මේ දින දෙක පවතින්නේ. ඉතින් මේ සතියේ පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්වෙන බැවින් පාර්ලිමේන්තුව වසා තැබීමේ ගැටලුවක් නොවන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කතානායක මහින්ද ආපාබේවර්ධන මහතා සඳහන් කරයි කියලා තියෙන්නේ. මේ වන විට පාර්ලිමේන්තු පොලිසිය නිලධාරීන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් පාර්ලිමේන්තුවේ සියලුම ස්ථාන විෂ බීජහරණයට ලක් කර හෙට දිනේදී පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් කතානායකතුමා සඳහන් කරයි කියලා අද පුවත්පත වාර්තා කර සිටිනවා. අපි මේ මොහොතේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශාවින්ද්‍ර සිල්වා මැතිතුමන්ව සජීවීව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් සුබ උදෑසනක් යුද හමුදාපතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක් සංක. දැන් ඊයේ දිනේදී වාර්තා වුණා මේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන්නට මෙතෙක් අප දැකපුරුදු අපට හුරුපුරුදු අසාපුරුදු දේ වුණේ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමක්. නමුත් පළමු පෙළ ආශ්‍රිතයන් දැන් නිවසේදීම නිරෝධායනය කරන්නට තීරණයක් ගෙන තිබෙන බව තමයි ඊයේ දිනේදී වාර්තා වුණේ. ඇත්තටම මේ තත්ත්වය ඇතිවන්නට හේතු වුණේ හමුදාපතිතුමනි මේ නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන වලට යන අය ආසාදිතයන් වීමේ යම්කිසි ප්‍රවණතාවයක් පෙන්눔 කළ නිසාවෙන්ද එහෙම නැත්නම් පවතින නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීම නිසාද? සංඝ මෙහෙමයි අපි කිසිසේත්ම අපිට නිරෝධායන මධ්‍යස්ථානවල අඩුවක් අපිට නැහැ. ඔබ දන්නවා අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් හැටියට වූහාන් ප්‍රදේශයෙන් පැමිණිච්ච අපේ ශිෂ්‍යයන් ගෙන් ආරම්භ කරන්න යෙදුණු කර්තව්‍ය අපි දහස්කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කරමින් රට තුළ මේ ආකාරයෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරනු ලැබුවා. අපිට කොයිපමණ ප්‍රමාණයක් ආවත් ශ්‍රී ලංකාවේ තිබෙන ත්‍රිවිධ හමුදාවන් තමයි නිරෝධායන ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ වෙලා ඉන්නේ. මොන ප්‍රමාණයක් අපිට ආවත් අපි කිසිම ආකාරයකින් නැහැයි කියන්නේ නැතුව අපිට බැහැයි කියන්නේ නැතුව අපේ රට අපේ රටේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපිට නිරෝධායන මධ්‍යස්ථානවල අඩුපාඩුවක් සංඛ්‍යාවක් දමා ගැනීම අපහසුතාවයක් කිසිසේත්ම නැහැ. ඒක නෙමේ තත්ත්වය. මේකට හේතු වුණේ ඇත්තටම ඔබ දන්නවා පළමු ආශ්‍රිතයන් කියන කණ්ඩායම් කියන්නේ කවුද? යම්කිසි ආසාදිතයෙක් හමු වුණාම ඔවුන් ළඟින්ම ආශ්‍රය කරපු කණ්ඩායමක්. ඒක පුද්ගලයා නිවසේ කණ්ඩායම් ගොඩක් නිවස කට්ටිය තමයි මේකට භාජනය. ඊට අමතරව රැකියා ස්ථානෙත් මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අමතරව අතරමඟ කිසි පුද්ගලයෙක් හමුන එක සුළු කාලයකට වෙන්න පුළුවන්. එතකොට මේ කට්ටියට තමයි වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ ඊළඟට කොවිඩ් ආසාදනය වෙනවා නම් ආසාදනය විය හැකි කණ්ඩායම වෙන්නේ. මේක දැන් නිවසක ඉන්න කට්ටිය දිහා බැලුවම අපිට පසුගිය කාල පුරාවට විශේෂයෙන් පසුගිය සති කිහිපෙදී විවිධ අයවලුන් අපිට කතා කරලා දැනුම් දුන්නා, වෙනත් අයවලුන්ටත් කතා කරලා දැනුම් දෙනවා. මේ සමහර අපහසුතාවයන් වලට පත් වෙනවා මේ කට්ටිය මේ ආකාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක යාමේදී. සමහර කට්ටියට වයෝවෘද්ධ දෙමාපියන් ඉන්නව අරන් යෑමට හැකියාවක් නැති තත්ත්වයන් තිබෙනවා. සමහර කට්ටියට ගෙදර යම් පස්සේ ගෙදර බලා ගැනීම අපහසුතාවයෙන් අපි
හමුදාවක් වශයෙන් අපි සමහරලාට පොලිසිය හමුදා එකතු කරලා මේ වගේ ස්ථානවලට ආරක්ෂාව සපයන තත්ත්වයකුත් ඇති වුණා පසුගිය කාල සීමාවදී. ඔවුන් කතා කළා කියන ගෙදරක වහලා ආවේ කියලා. ඉතින් ඒකින්ද ඒවත් බලා ගන්න ඕනේ. ඊට අමතරව තවත් විවිධ ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. සමහර කට්ටියට ඒ නිවසේ ඉන්න සමහර අයවලුන්ව දාලා යෑම අපහසු අපි දැක්කා මීට කලිමුත් කිව්වා සමහර කට්ටිය සත්තු ඇති කරනවා විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් බැලුවම මොවුන් මෙසේ නිවසෙන් රැගෙන යාමෙන් පසුව ඔවුන්ට ඇතිවෙන ප්‍රායෝගික සාධාරණ ප්‍රශ්න තිබුණා. ඉතින් මේ සම්බන්ධව කල්පනා කළ අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මීට දින කිහිපයකට ප්‍රථමදී මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපේ කාර්යසාධක බලකායට උපදෙස් දුන්නා. මේකත් පවත්වාගෙන යන එකම කොහොමද අපි මේ කරන එක සම්බන්ධයෙන් යම්කිසි ප්‍රතිපත්තියක් මේ ක්‍රියාවලියක් සාධාරණ කියලා. ඉතින් ඒකින්ද සති අන්තයේදී විශේෂයෙන්ම අපි අපගේ කාර්යසාධක බලකායට අයත් ඔක්කොම විශේෂඥවරුන් සහ විද්වතුන් මේක ඉන්නේ ඔවුන්ව ගෙනල්ලා මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ලැබුවා. ඉතින් ඒ සාකච්ඡාවලදී අපි යම්කිසි තීරණයක් ගත්තා. ඒ හින්දා අපිට පුළුවන් නිවෙස්වල බොහෝ අයලුන්ට නිවෙස්වල නිරෝධායන කරලා ඒක රැක බලා ගන්න හැකියාවක් ඔවුන් ඒ වගකීම දරනවා නම් ඒ තත්ත්වය ඇති කරන්න හැකියාවක් තිබෙනවා කියලා. ඒ අනුව තමයි ඊයේ දිනේදී මේ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාට දැනුම් පස්සේ මේ අනුව මේක ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දුන්නේ. එතකොට මෙහිදී විශේෂයෙන්ම අපි කිව යුතුයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අයවලුන් ඔවුන්ගේ වගකීම හරියට දරයි කියලා. මොකද මේ කියන නිවේශක නිරෝධායන වෙන්න කියන කණ්ඩායම භයානකයි. ඒ කවුරු හරි පුද්ගලයෙක්ව නිවේශ නිරෝධායන ලක් කරලා තිබෙනවා නම් ඔව් ආශ්‍රිතයෙක් ප්‍රථමාශ්‍රිතයෙක් ඔව්ට බොහෝ දුරට වෙනත් කණ්ඩායමකට මේ කොවිඩ් පැතිරීමේ හැකියාවක් තිබෙන පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මොවුන් ගෙදරින් එළියට බැහැලා වටපිටාවට යන්න ගියොත් මේක බොහෝ විශාල ලෙස පැතිරෙන්න පුළුවන්. ඒකමයි මේ අපි නිරෝධන මධ්‍යස්ථානට රැගෙන යන්න කටයුතු කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ඇති කරලා. ඉතින් ඇත්තටම වෛද්‍ය නිලධාරීගේ සංගමය අපේ කාර්ය සාධක බලකාය මේ ඔක්කොම එකතු වෙලා මේ බොහොම වැදගත් ආකාරයෙන් මේක මේ වගේ තීරණයක් අතිගරු ජනාධිපතිතුමා ලව්වා අත ජනතුමාගේ උපදේශ අනුව ක්‍රියා කරද්දී හැම එක්කෙනාටම බලන්නේ හොඳම දේ ජනතාව වෙතේ සපයන්න ජනතාවට කර හැකි උපරිමය කරන්න. ඒ අනුව කරපු දේ අවභාවිතා නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ මේ ආකාරයේ නිරෝධායනයකට ලක්විය හැකි පුද්ගලයන්. නමුත් සංක මෙහිදී අපි කියන්න ඕනේ මෙහෙම කියලා ඉදිරියේදී තවත් කණ්ඩායමක් ඉන්නවා. සමහරක් ඉන්නවා ඒ නිවෙස්ස පිහිටා තිබෙන භූමි ප්‍රදේශයේ නිවාස බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. නිවෙසකට වෙලා ඔවුන්ට නිරෝධායන වීමට හැකියාවක් නැහැ. සමහර කට්ටිය අපි දන්නවා වතුවල වගේ තැන්වල පොදු ඇසිකිලි භාවිතා කරන තත්ත්වෙ උනුත් තිබෙනවා. ඉතින් මේ වගේ පුද්ගලයන්ට ඇත්තටම ඔබ දන්නවා මේ වගේ බෝ වෙන තත්ත්වයක් තිබ්බා ඉදිරියේදී අපි දැක්කා අතීතයේදීත්. ඉතින් ඒකින්ද එවැනි කණ්ඩායම් අපිට තේරෙනවා නම් ඒ වෛද්‍ය අපේ වෛද්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් MOH වෛද්‍යවරුන් මේ ගැන හොඳට තීරණයක් අරගෙන ඔවුන් කියයි මේක නිරෝධායනය ලක් කරනවා කියලා. නමුත් ඔවුන් කිව්වොත් ඔවුන්ට හැඟී ගියොත් යම් කිසි ආකාරයකින් මේ නිවසේ ඉන්න කට්ටිය නිවෙස් නිරෝධායනයට ලක් කළා හරියන්නේ නැහැ. මේ වටපිටාවට මේකෙන් තර්ජනයක් කියලා එවැනි කට්ටිය අනිවාර්යයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන්න ලබනවා. ඉතින් අපි ඉල්ලන්නේ අපගේ ජනතාවගෙන් ඔබගේ පහසුව තකා මේ තත්වයක් නිවේශක වී නිරෝධායන කිරීමට අවස්ථාවක් සලසලා තිබෙනවා. ඔබ ඔබගේ වගකීම හරියට ඉෂ්ට කරන්න. ඔබ යම් කිසි ආකාරයකින් කඩේට බඩුවක් ගන්න ඒ ආකාරයෙන් යන්න ගියොත් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වෙනකොට රජයේ ක්‍රියා කරමින් සිටිනවා බොහෝ විට මේ ආකාරයේ නිරෝධායන ලක් වෙන අයවලුන් සම්බන්ධයෙන් යම් කිසි සහනයක් සලසන ආකාරය උන්ට ආහාර ද්‍රව්‍ය ඒවා ලබා ගැනීමේ ක්‍රමවේදයකුත් තිබෙන්න බෑ. ඉතින් ඒ සම්බන්ධවත් ඊ අතිගරු ජනාධිපතිතුමා සාකච්ඡා කරනු ලැබුවා. අද දිනේත් ගරු බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සහභාගීත්වයෙන් ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වනු ලබනවා. ඉතින් ඒ කට්ටියට නැත්නම් ඒ කට්ටිය ගෙවල් වලින් එළියට බහලා යන්න ගියොත් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටිය පුළුවන් වෙන පුද්ගලයා ලව්වා ගෙන්න ගන්න හැකියාවක් තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඉතින් අපි දන්නවා නිරෝධායන මධ්‍යස්ථාන වල සමහරට හෝටල් වල නිරෝධායන කරද්දිත් ඒ කාමරේ දොර ගාවට තියන්නේ නැත්නම් ඇතුළට යන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් නැති කරන්න පුළුවන්. ඒ ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් තිබෙනවා. නමුත් ඒත් අපහසු අයවලුන් ඉන්නවා නම් ඔවුන් ගැන ක්‍රියා කරන්නත් රජයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ වගේම තමයි අසල්වැසියන් ඔබ දන්න යම්කිසි පුද්ගලයෙක්ගේ මේ ආකාරයෙන් නිරෝධායන ලක් කරයි කියලා දහලා තිබෙනවා නම් කුලයක් කලවලා තිබෙනවා නම්
ඔබ ඉතාමත්ම වැදගත් වෙනවා මේ අනිත් කට්ටියත් මෙහෙම නිරෝධන වෙනවද ඒ කට්ටිය මහජනතාවට තර්ජනයක් වෙන ආකාරයෙන් කටයුතු කරනවා නම් වහම දැනුම් දෙන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම මෙසේ නිරෝධායන වෙන අයුළුන් සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්න මේක අපි නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුයි. මොකද යම්කිසි පුද්ගලයෙක් මේක අවභාවිතා කරොත් මේ ලබා දුන් සහනය අවභාවිතා කරොත් ප්‍රශ්නයක් ඇති වෙනවා මුළු සමාජයටම. ඒකින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, ඒත් එක්ක ශ්‍රී ලංකා පොලිසිය, ඊළඟට යුද හමුදාව මේ කණ්ඩායම් තුනටම සත්‍යගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබෙනවා. නැවතවතාවක් මුළු නිවෙස්වල නිරෝධායන වෙනවද කියන පරීක්ෂා කරන්නත් කියලා. ඒත් එක්ක අපි ඉල්ලා සිටිනවා ඔබගේ පළාතින ග්‍රාම සේවක නිලධාරීවරයා ඒත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ටත් පුළුවන් මේ ගැන සොයා බලන්න මේ මෙසේ නිවසක් නිරෝධායන ලක් කරලා තිබෙනවා නම් මේ ආකාරයෙන්ම නිරෝධායන වෙනවද කියලා. මොකද මේක හුදෙක්ම පොදු මහ ජනතාවට නැත්තම් සෞඛ්‍ය අස්තින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ක්‍රියාවලියක් හින්දා. දැන් හමුදාපතිතුමනි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වන්නා වූ පළමු පෙළ ආශ්‍රිතයෙකු යම්කිසි ආකාරයකින් සංකූලතා පෙන්වන්නට ගත්තොත් රෝග ලක්ෂණ පෙන්වන්නට ගත්තොත් එය නිරීක්ෂණය වෙනවා. එය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ ආරක්ෂකංශ සමාජිකයන්ගේ නිරීක්ෂණයට නතු වෙනවා. ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කරන්නට ඒ නිසි ක්‍රමවේදයකට යොමු කරන්නට හැකියාවක් තිබෙනවා. නිවසක නිරෝධායන වෙන අය මේ තත්ත්වය කොහොමද මූණ දෙන්නේ? ඔවුන් කොහොමද මෙහෙම මේ සංකූලතා පෙන්වන්නට ගත්තොත් එහෙම නැත්නම් රෝග ලක්ෂණ පෙන්වන්නට ගත්තොත් ඔවුන් කොහොමද මේ ක්‍රමවේදයට නතු කරගන්නේ? ඇත්තටම දැන් මෙහෙමයි අපි නිවසකට නිරෝධායන කරන අයවලුන් සංක බලාපොරොත්තු වෙනවා ඔවුන් හැකි ඉක්මනින් PCR පරීක්ෂණයකට භාජනක මොකද ඔවුන්ට තමයි ආසාදී විය හැකි යා වැඩිම තිබෙන කට්ටිය. ඉතින් ඒ කට්ටිය නිවෙස් නිරෝධය ලක් කිරීමටත් පසුව ඔවුන්ගේ PCR පරීක්ෂණය කරලා ඔවුන් ඒ නිදහස් කරන්නත් උත්සාහ කරනවා. නමුත් ඔබතුමා කියන වගේ අද අපේ රටේ ජීවත් වෙන ජනතාව COVID-19 කියන එක සම්බන්ධයෙන් තාමත් හොඳ දැනුමක් තිබෙනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මාධ්‍ය ජාලය, දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු අනිකුත් සියලුම මාධ්‍ය ජාලයන්, විද්‍යුත් නාලිකාවන් මේ සමගිය විවිධ විද්වතුන්ව ගෙනලා විශේෂඥවරුන්ව ගෙනලා මේ සමගිය සාකච්ඡා කරනවා. එතකොට COVID ආසාදිතයෙක් වෙන්න ඉස්සලා දක්වන මොනහරි මොනම ආකාරයද ගති දකින්නේ මොන වගේ රෝග ලක්ෂණද තියෙන්නේ කියන එක සමැදියෝ මම හිතන්නේ මම දැක්ක ඊයේ රාත් හැම තැනම මේ ගැන කතා කරනවා. ඉතින් මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට හැකියාවක් තිබෙනවා දැනගන්න පුළුවන් ඔබට කොවිඩ් ආසාදිත වීමට යනවාද කියලා. ඒත් එක්කම තමයි අනිකුත් සංකූලතාවයන් තියෙන කට්ටියට ඕනම අවස්ථාවක පුළුවන් ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මේවා දැනුම් දෙන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔබ නිවසකට දාලා එතනින් අත හොදා ගැනීමක් කරන්නේ නැහැ. ඔබ දන්නවා අපේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතිශයින්ම සුවිශේෂී රාජකාරියක් පසුගිය කාලේ පුරාටම කරනු ලැබුවා. ඔවුන් තමයි මේ ප්‍රජා සෞඛ්‍ය කියන එක ලංකාවේ තාමත් ඉහළ තත්ත්වයක තියෙන්නේ. ලෝකේ වෙනත් රටවල් අපි දැක්ක අපි ඉතාලිය වගේ රටවල් වල ප්‍රථම මේ කොවිඩ් මේ රැල්ල එද්දී ඒකට නැති වෙලා තිබ්බේ. යුරෝපේ රටවල් වලට කරගන්න බැරි වුණේ ප්‍රජා සෞඛ්‍ය කියන එක ඉතාමත් පහළ තත්ත්වයක එහෙම දේවල් නැති හින්දා. නමුත් ශ්‍රී ලංකාව සෞඛ්‍ය මැතින් ගත්තා ඉතාම ඉහළ අගයක් දරන මට්ටමක තියෙනවා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය. වෛද්‍යවරුන් මොනතරම් කැපවීමක් කරනවද? මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිවසෙන් නිවසට ගිහිල්ලා මේ කට්ටිය මේ නිරෝධායන කිරීම නිරෝධ මධ්‍යස්ථාන කරන්නේ පසුගිය දින කීපෙදි ඉතාමත් ඕනකමින් ඔවුන් වැඩ කරා. ඉතින් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනිවාර්යයෙන්ම ඔබ නිරෝධායන දාලා පැත්තකටලා ඉන්නේ ඔවුන් මේ ගැන සොයලා බලනවා. ඉතින් ඔබට ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කවුද කියන පළාතේ ඔබ දන්නේ නැති තාමත් හොඳින් මේ වෙනකොට ග්‍රාම සේවක නිලධාරියා වගේම දැනගත යුතු පුද්ගලෙක්. ඔහු තමයි ඔබගේ පළවෙනි කොන්ටැක්ට් එකේ ඉන්නේ සෞඛ්‍ය මත ප්‍රශ්නයක් තිබ්බොත්. ඉතින් මං හිතන්නේ මේක දැනගත යුතු කාලයක්. කොවිඩ් කියන එක රටේ ඉදිරි අපේ රටේ අපේ තුරන් කරත් ලෝකේ තියෙනවා නම් කාලයක් යෑමේදී අවශ්‍ය මේ දේ තියෙන්න පුළුවන් දෙයක් හින්දා ඔබගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කවුද? ඔහුගේ ටෙලිෆෝන් නම්බරේ මොකක්ද? ඔහුව කන්ටැක්ට් කරගෙන අපහසුන ග්‍රාම නිලධාරියා නැත්නම් ඒ රජයේ ඒ සම්බන්ධ වෙන අයවලුන් සම්බන්ධ කරගෙන ඔබගේ MOH කවුද කියලා වෛද්‍ය නිලධාරිවරයා කවුද කියලා හොයලා දැනුම් දෙන්න. ඔවුන් ඔබගේ නිවසට ඇවිල්ලා ඔබ අපහසුතාවයකට පත් වෙනවා නම් කිසිසේත් අපහසුතාවයට පත් කරන්නේ නැතුව අපේ රටේ පුරවැසියන් අපි ත්‍රිවිධ හමුදාව රට ජාතිය ආරක්ෂා කරගන්න වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉඳලා වෛද්‍යවරුන් සියලු දෙනාම ඔබ සැදී පැහැදී සිටිනවා. කිසි මොනම ආකාරයක අපහසුතාවයක් නිවසක තිබ්බොත් ඔබ රැක බලාගෙන ඔබ අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමට මං හිතන්නේ අපගේ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කරනවා කියලා. දැන් නිරෝධායන මධ්‍යස්ථාන වහලා දානවද හමුදාපතිතුමනි? කිසිසේත්ම නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන වහන්න හැකියාවක් නැහැ. මම ඔබතුමාට කිව්වා
මේ සෑම එක්කෙනෙක්ටම හැකියාවක් නැතිවේ මේ ආකාරයෙන් බහුතරයකට පුළුවන් මේ නිවසට වී නිරෝධායන වීමට. නමුත් මම කිව්වා යම්කිසි ආකාරයකින් සමහර ස්ථාන තිබෙනවා වතු තිබ්බම සමහරලාට සමහර ෆ්ලැට් තියෙනවා. ඒ ආකාරයේ තැන්වලදී අපහසුතාවයන් පත් වෙන්න පුළුවන් අපිට තේරෙනවා නම්. ඒ කියන්නේ මම කිව්වේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම්ஓ වෛද්‍යවරයා ඒ කට්ටිය තීරණය කරයි මේ කට්ටිය නිවසටම කරලා නිරෝධායන කරන්න හැකියාවක් නැහැ. මොවුන්ගේ යම්කිසි තර්ජනයක් ඒ ප්‍රදේශයට අසල්වැසියන්ට ඇති වෙයි කියලා. එසේ තිබ්බොත් ඔවුන් අනිවාර්යයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයකට අරන් ගිහලා නිරෝධායන කරන්න ඕනේ. ඒ හින්දා නිරෝධායන මධ්‍යස්ථාන තවදුරටත් පවත්වාගෙන යනවා. තවත් කාරණයක් තමයි මේ නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන පහසුකම් අනුව යම්කිසි වර්ගීකරණයකට කරලා අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේවා රෝහල් වශයෙන් කියන්නේ ආසාදිතයන් ඒ ආසාදිතයන් ප්‍රථම ආසාදිතයන් ආවම අපි දන්නවා ඒ සිම්පටොමැටික් කියලා කියන කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඉඳලා සම්කිසි ස්ථානයක තියලා රැක බලාගෙන ඔවුන් ඊළඟ දින 14ක් අතර කෙටි කාලයක් තුලදී අපි දැක්ක දැන් උදාහරණයක් ගත්තොත් මිනුවන්ගොඩ ආශ්‍රිතයන් ආසාදිත වුණ කට්ටිය අරන් ගිහලා දින 10කිමුත් සමහර කට්ටිය සම්පූර්ණ සුවය ලැබලා ගිය කට්ටිය ඉන්නවා. ඉතින් ඒක අනුව මේ අපගේ ක්‍රියාදාමය තුළ විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ කරපු සාකච්ඡාවේදීත් මිට ඉස්සලා කරපු සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන්නා. මේ අනුව අපි විවිධ වර්ගීකරණයන් වලට කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යෝජනාත් ලබා දෙනවා. අපි දක්ක වෛද්‍ය නිලධාරී සංගමයත් මේ සම්බන්ධ යෝජනා ලබා දුන්නා. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ වර්ගීකරණයන් යටතේ රෝහල් ගත කිරීමට. එතකොට මේ රෝහල් වල ඉන්න අනිකුත් රෝග තිබෙන කට්ටිය නම් කොවිඩ් පමණක් නෙවෙයි ඒ රෝහල් පවත්වාගෙන යා යුතුයි. ඉතින් ඒකින්ද මේ වෙලාවේදී කොවිඩ් සම්බන්ධයෙන් කටයුතු කරත් රෝහල් වල තවදුරටත් අනිත් ඒවල් කරගෙන යනවා. ඉතින් ඒකින්ද පහසුකම් තියෙන නිරෝධායන මධ්‍යස්ථාන තිබෙනවා නම් ඒවා හැකියාවක් තිබෙනවා නම් මේ ඒසිම්ප්ටොමැටික් කියන කණ්ඩායම් රැකබලා ගැනීමට හැකියාව තිබෙනවා නම් ඒවා ඒ තත්ත්වයට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම උපදෙස් ලබා දුන්නා යම්කිසි තත්ත්වයක් තිබෙනවා නම් හොඳ හෝටල් ඒ කියන්නේ හෝටල් සංකීර්ණ වගේ දේවල් වුණත් අරගෙන අපගේ රෝගීන් ඒ වගේ පහසුකම් සහිතව තියන්න කියන එක අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම උපදෙසක් දුන්නා. ඒ කියන්නේ උන්ට වැසිකිලි පහසුකම් සහ උන්ට ඒ ආකාරයෙන් ඉන්න පුළුවන් ආකාරයේ පහසුකම් සපයන්න ඕන කියලා යම්කිසි පුද්ගලයෙක් රෝගී වුණොත්. ඉතින් ඒකින්ද දැනට රෝහල් වල තිබෙන තත්ත්වයේ තිබෙන ඒ තිබෙන පහසුකම් තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන ඕන තරම් අපේ තිබෙනවා. තියෙන නිරෝධායන මධ්‍යස්ථාන බහුතරයක් ඒ තත්ත්වයක් තිබෙනවා. ඉතින් අපිට හැකිය අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබ දකිනවා පසුගිය කාලේ දින කීපයේදී ඊයේ දිනෙත් අපිට 541 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා. එතකොට රෝහල් අපි හදලා තිබ්බේ මේ IDH එක පමණයි. පසුව අපි රෝහල් කීපයක් හැදුවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේක වැඩි දියුණු කරනවා. නමුත් ඒ කරන අතර අනෙකුත් රෝගීන් සඳහාත් මේ තත්ත්වය රෝහල් ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ගමන් මේ තත්ත්වය පාලනය කරගෙන යා යුතු හින්දා මේ ගොඩක් දිරට බහපු ප්‍රශ්නෙට ඍජුව කිව්වොත් ඔව් මේ නිරෝධායන මධ්‍යස්ථානයේ යත් තත්ත්වයෙන් පරිවර්තනය කරන්න පුළුවන්. මීට ඉස්සෙල්ලා අපි දැක්කා ඒ වගේ කන්ද කාඩු අපි කරලා රැක බලාගත්ත 450 500ක් විතර ආසාදිතයන්. ඉතින් මේ වගේ දැන්ටමත් කන්ද කාඩු අපි ආසාදිතයන් විශේෂයෙන් ප්‍රතිකාර කරන රෝහල් බවට පත් කරලා තියෙනවා. නැත්නම් ඔබ්සර්වේෂන් නිරීක්ෂණය කරන ගමන් රැකබලා ගන්න මධ්‍යස්ථාන හැටියට ඉදිරියේදී යම්කිසි ස්ථාන එන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ආකාරයේ නිරෝධන මධ්‍යස්ථාන පරිවර්තනය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේක එක යෝජනාවක් ගෙනාවා. මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන් සංගමුත් ඉතින් මේ සමගියවත් අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි මාතෘකාවෙන් පිට එක ප්‍රශ්නයක් අහන්නට අවසර දෙන්න ඔබතුමාට ප්‍රශ්නය ගණ්ඩ පුළුවන් එහෙම නැත්නම් ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන්න හරි පුළුවන්. දැන් අද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මයිකල් පොම්පියෝ මහත්මයා ලංකාවට එනවා. දැන් අපි දන්නා විදිහට ඔබතුමාට අර යුද සමයේදී කරා වූ යුද මෙහෙවර වෙනුවෙන් එහෙම නැත්නම් ඒ මානුෂීය මෙහෙවරේදී ශ්‍රී ලංකාවේ ජනතාව බේරා ගැනීම සඳහා කරන ලද සටනට තෑග්ගක් හම්බුණා ඇමරිකාවෙන්. ඇමරිකා එක්සත් ජනපදයට පිවිසීම තහනම් කරලා තියෙනවා. ඒ සඳහා වාරණ පනවලා තිබෙනවා. ඔබතුමාට සහ ඔබතුමාගේ පවුලේ උදවියට අපි දන්නා විදිහට මේ වාරණය මේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා ගමනයත් එක්ක යම්කිසි වෙනසකට ලක් වේද? ඔබතුමා කැමති නම් විතරක් උත්තරයක් දෙන්න පුළුවන්. මම රතු බටන් එක ඔබන්නේ නැතුව කොළ බටන් එක ඔබලා උත්තරයක් දෙන්නම්. මම බොහොම විවෘත පුද්ගලයෙක්. කිසිම දෙයකට බයක් නැහැ. එසේ මට දව් මගේ මාත්මම සහ මගේ බිරිඳට මගේ දරුවන් දෙදෙනාට
පනවපු තහංචිවලට බය හිටියනම් මං මේ ආකාරයෙන් ක්‍රියා කරන්නෙත් නෑ. ඒක ඔවුන්ගේ දැක්ම මේ රටේ ජනතාව ඔබ දන්නවා ඔබත් රටේ පුරවැසියෙක් නීතිඥවරයෙක් ඔබ දන්න පරිදි මේ රටේ ජනතාව දන්නවා වන්නි මානුෂික මෙහෙයුමේදී මම කරපු ක්‍රියාවලිය මොකක්ද කියලා. ඉතින් ඒ ක්‍රියාවලියට ලැබුණු ප්‍රතිඵලයක් හැටියට තමයි මගේ සේනාංකයේ සහ පුදුවේ හමුදාවේ කරපු ඒ රට වේරාගන්න රටට සාමය ගෙනලා දෙන්න කරපු ක්‍රියාවලිය හේතුවෙන් තමයි වැඩිම ජයග්‍රහණ එක්රැස් කරගත්ත සේනාංකය වෙනුවෙන් කරන ලද මට දුන්න තත්ත්වයක් තමයි ඒක. ඉතින් ඒකේ කිසිදු මේකක් නැහැ. නමුත් ඔබ ඇහුවේ ප්‍රශ්නෙට ඔව් එතුමා ලංකාවට අද පැමිණීම නියමිතයි. මෙහිදී විශේෂයෙන්ම රජයේ විසින් අනිවාර්යයෙන්ම ඔබ දන්නවා ටෝකින් පොයින්ට්ස් කියලා තියෙනවා යම් දේවල් කතා කරද්දී රාජතාන්ත්‍රික මට්ටමකින් ඒකී එක් අංගයක් හැටියට මම දන්නවා එහෙම තත්ත්වයක් තිබෙන බව. මම දන්නවා රජයේ විසින් අනිවාර්යයෙන්ම මේ මගේ තහනම සම්බන්ධයෙන් කතා කිරීමට මේ වනවිට අදහස් කරලා තිබෙනවා. අපි දැක්කා පසුගිය දින පාර්ලිමේන්තුවේදීත් අපේ රජයේ පමණක් නෙවෙයි විපක්ෂ නායකවරයා විපක්ෂය වෙනුවෙන් මෙහෙම ඉල්ලීමක් කරවුවා පාර්ලිමේන්තුවේදී. රජයේ ඒ වෙනකොටත් තීරණයක් අරන් තිබ්බේ කෙසේත් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. නමුත් විපක්ෂෙනුත් මේ තත්ත්වය ඉල්ලුවා. විපක්ෂ നാයකයා කියන්නේ විපක්ෂ වෙනුවෙන් කතා කරන පුද්ගලයා. ඔහුත් මේ ආකාරයෙන් ඉල්ලීමක් කරු ලැබුවා. ඉතින් මම හිතන්නේ රජය කොසේසේත් මේක දැන් මේ පුද්ගලයා මේ නිලධාරිවරයා මේ ප්‍රභූවරයා ලංකාවට එන්නේ ඉස්සෙල්ලම ගත තීරණයක් මේක අනිවාර්යයෙන්ම විවිධ අවස්ථාවේදී රට ඔව් ආවත් නැතත් මේ ගැන සාකච්ඡා කරමින් හිටිය රජයේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා බොහොම උනන්දුවේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ඉතින් මම හිතනවා මේ සමදිව මේ අනිවාර්යයෙන් මේක සාකච්ඡා කරනවා. ඉතින් දෙනවද නැද්ද කියන එක ඒ රටේ එතුමා සහ ඒ රටේ අවශ්‍යතාවය අනුව කරයි. දුන්නා නොකුන්නා කියලා ඉතින් මට වමනක් වෙන හානියක් මේක මටයි මගේ පවුලටයි වෙච්ච ප්‍රශ්නයක් පමණයි. ඒව ආවා කියලා නොවුණා කියලා ඉතින් කරන්න දෙයක් නැහැ. රටේ ඉපදිච්ච කමට රට වෙනුවෙන් වැඩක් කරපු කමට මේ වගේ දෙයක් ආවයි කියලා මට බරපතල ප්‍රශ්නකුත් නැහැ. හොඳයි බොහොම ස්තුතියි මගේ අතුරු ප්‍රශ්නයටත් පිළිතුරු දුන්නාට. ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ලෙතන ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සියලුම කරුණු කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳව. අපි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට දැන් අවධානය යොමු කරමු. සෞඛ්‍ය කොට්ටාස 27ක් අධි අවදානමේ කියලයි රතු අකුරෙන් යුතුව එය වාර්තා කර සිටින්නේ. අධි අවදානම් කලාප සහ එයින් වාර්තා වන්නා වූ ආසාදිතයන් පිළිබඳවත් සවිස්තරාත්මක වාර්තාවක් අද ලංකාදීපේ ගෙනෙනවා. ඉතින් සෞඛ්‍ය කොට්ටාශ 27ක් අධි අවදානමේ ආසාදිතයන් 3792ක් දෙවෙනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 27ක් නව කොරෝනා වෛරසය පැතිරීමේ අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ විසින් ඊයේ නම් කරා. ඒ අනුව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 7ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 19ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 2ක් අධි අවදානම් කලාප ලෙස නම් කරලා තිබෙනවා. අපි අධි අවදානම් කලාපවල සිටින්නා වූ සංඛ්‍යාව කියන්නට අපිට පොඩි ඉඩක් ගමු. මිනුවන්ගොඩ 1709යි, කැලණියේ 955යි, කොළඹ 262යි, දිවුලපිටිය 198යි, කටාන 153යි, ගම්පහ 60යි, මීරිගම 54යි, වත්තල 54යි, අත්තනගල්ල 52යි, කොළොන්නාව 52යි, ජායල 39යි, මහර 31යි, මතුගම 30යි, කුලියාපිටිය බටහිර 24යි, බේරුවල 21යි, බියගම 20යි, තිමිරිගස්සාය 18යි, පන්නල 9යි, මීගමුව 5යි, ශ්‍රී ජයවර්ධනපුර 5යි, කුලියාපිටිය නැගෙනහිර 4යි, අගලවත්ත 3යි, දොම්පේ 3යි, නාරම්බල 2යි, බුලත් සිංහල 1යි, කඩුවෙල 27යි, උඩබද්දාව 1යි. මේ ආදී වශයෙන් මුළු සංඛ්‍යාව 3792ක් ලෙස වාර්තා වෙනවා. මේ සංඛ්‍යාව කියන ලද්දේ ඔබේ ගම් ප්‍රදේශයේ තිබෙනා වූ අවදානම් තත්ත්වය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්නට. අපි තවත් බොහෝ තොරතුරු සමගින් හමු වෙමු මේ විරාමයෙන් අනතුරුව. Derana Aruna, Sri Lanka's breakfast show. ඔබට අද දෙරන SMS පණිවිඩය මේ මොහොතේදී ලැබෙන්නට ඇතයි අප විශ්වාස කරනවා. ඉතින් අද දෙරන ප්‍රවෘත්ති මැදිරිය වාර්තා කරනවා නව පත්වීමක් පිළිබඳව මේ දිනවලදී වැඩි පිරිසකගේ අවධානය යොමු විය යුතු පත්වීමක්. Director of Kalubowila Hospital Dr. Asela Gunawardena appointed as new Director General of Health Service. Kalubowila රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කර තිබෙන බව තමයි එම SMS පණිවිඩයෙන් වාර්තා වන්නේ. ඉතින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊටම අභියෝගාත්මක
විවාදාත්මක අවස්ථාවකදී අභියෝගාත්මක තනතුරකට පත්වෙන්නේ. අපි තින් ගුණවර්ධන මහතාට ඒ අවශ්‍ය සියලු ධෛර්ය ශක්තිය ලැබේවා. මේ අභියෝගය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබේවා කියලා සුබ පැතුම් ගෙනෙනවා දෙරණ අරුණ වෙනුවෙන්. අපි තවත් පත්වීමක් පිළිබඳව මව්බිම් පුවත්පතේ කරන වාර්තාවක් ගෙනෙන්නම්. ඒ අනුව නව ගුවන් හමුදාපති ලෙස සුදර්ශන පතිරණ මහතා පත්වී තිබෙන බව තමයි පුවත්පත වාර්තා කර සිටින්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වෙනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් එහි වත්මන් මාණ්ඩලික ප්‍රධානී වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම පත් කිරීම නොවැම්බර් මාස 9 වෙනිදා සිට නොවැම්බර් මාස 2 වෙනිදා සිට බලපෑත්වන පරිදි සිදු කිරීමට නියමිත බවයි වාර්තා කොට තිබෙන්නේ. ඒකම තවත් පත්කිරීම් කිහිපයක් පිළිබඳව ඉරිදා දිවයින පුවත්පත ප්‍රශ්නගත ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණා. ඒ අනුව කතානායකතුමාගේ කාර්ය මණ්ඩලය පිළිබඳවයි ඔවුන්නේ තොරතුර වාර්තා කර තිබුණේ. ඉතින් ඒට යම්කිසි ආකාරයේ ප්‍රතිචාරයක් අද කතානායකවරයාගේ පාර්ශවයෙන් පළ වී තිබෙනවා. එය වාර්තා කරන්නේ අද පුවත්පත වසර 30ක් මාළඟ රාජකාරී කළ අය කාර්ය මණ්ඩලයට යොදාගත්තා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා කරන්නා වූ පැහැදිලි කිරීම තමා සමග වසර 30ක් පුරාවට සේවය කළ කාර්ය මණ්ඩලය කතානායක කාර්ය මණ්ඩලයට යොදාගත් බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා. මහින්දයාපා අබේවර්ධන මහතාගේ පවුලේ සමාජිකයන් කතානායක කාර්ය මණ්ඩලයට නම් කර යවා ඇති කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් පුවත්පත කළ විමසීමේදී තමයි ඔහු මේ බව සඳහන් කරන්නේ. මට මඩ ගහන්න කතාවක් නිර්මාණය කරලා තියෙනවා. මම ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. ඊට වඩා වැදගත් දේවල් මට කරන්න තියෙනවා. මේ කියන පිරිස අවුරුදු 30ක් පුරාවට මාත් එක්ක හිටපු අය දැනටත් වැඩ කරනවා. ඒ අය දැන් කාලය මඩ දේශපාලනයක් තියෙන්නේ. මඩ ගහන්න ඕන වුණාම මට මඩ ගහනවා. මම ඒක ගණන් ගන්නේ නැහැයි කියලායි කතානායක කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කරනවායි කියලා අද පුවත්පත මෙලෙස වාර්තා කර සිටින්නේ. ඒකම දැන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට සුවිශේෂී තොරතුරක් වාර්තා කරනවා සියලුම පුවත්පත්. අද අපි දිවෙන පුවත්පතේ සිරස්තලයට අවධානය යොමු කරමු. සරසවි කඩයිම් ලකුණු නිකුත් වේ යනුවෙන් එහි දක්වා තිබෙනවා. අදන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගයේ ඉසෙඩ්ඩාගේ එහෙම නැත්නම් කඩයිම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත ඊයේ රාත්‍රියේ මුදා හැරීමට කටයුතු කළ බව එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා උපුටා දක්වමින් දක්වලා තියෙනවා. ඉතින් සරසවි කඩයිම් ලකුණු අද පුවත්පත් රාශියක පළ කරලා තියෙනවා. ඒ වගේම ඔබට ඒ අදාළ වෙබ් අඩවි වලට ගිහිලා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ විභාග දෙපාර්තමේන්තුවේ බඩවි වලට ගිහිල්ලත් මේ තොරතුරු පිළිබඳව දැනුවත් වන්නට පුළුවන්. මේ සරසවි කඩයිම් ලකුණු පිළිබඳව අද පුවත්පත් වාර්තා කරන තොරතුරු ඒකම පාතාලය ගැනත් තොරතුරක් දෙකක් කිව්වෝ නැත්තම් අද යම්කිසි අඩුපාඩුවක් වේවි. ඉතින් ඊයේ දිනේදීත් අත්අඩංගුවට ගැනීම කිහිපයක් සිදු කරන සයක් දැක ගන්නට ලැබුණා. ඒ අනුව බ්ලූ මැන්ඩල් සංකගේ සමීපතයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අද දිනමින බ්ලූ මැන්ඩල් සංකගේ බිරිය හෙරොයින් සමග පෑලියගොඩදී දැලේ කියලායි වාර්තා කරන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලූ මැන්ඩල් සංකන මැත්තාගේ බිරිය සහ ඥාතියෙක් පෙරේදා පෑලියගොඩදී කැලණිය කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. ඒකම දැන් මේ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගනිද්දී ඔහු සොයා මේ වන විට විමර්ශන සිදු කරමින් පවතින බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. බ්ලූ මැන්ඩල් සංක සොයා පොලිසිය කැලණිය පීරයි කියලායි දක්වලා තිබෙන්නේ. ඉතින් ඔහු හරියටම ඉන්න ප්‍රදේශයේ සොයාගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ල නායකයෙකු වන රරසිංහ ආරච්චිගේ සංක ශිරන්තේවත් බ්ලූ මැන්ඩල් සංක සොයා කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ඊයේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ ඉකුත් දා සංකගේ බිරිය හා ඥාති පුතෙකු මත්කුඩු හා මුදල්ද සමග මේ ඒකකයේ විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි කියලායි අද මව්බිම් පුවත්පත කියා සිටින්නේ. ඉතින් අද වාර්තා කරන්න වූ සියලු තොරතුරු එක අපිට යලිත් අර කොරෝනා සම්බන්ධයෙන් ගෙනෙන තොරතුරු කිහිපයක් කියන්නට සිදු වෙනවා. මේ සුවිශේෂී තොරතුරු නිසා මේ පිළිබඳව අවධානය දැඩිව යොමු විය යුතු නිසා කොරෝනා දෙවෙනි රැල්ලේ බෝවීම වැඩි. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කරන ප්‍රකාශය අපි උපුටා දක්වන්නේ ලංකාදීපෙන්. ඒ අනුව කොරෝනා දෙවෙනි රැල්ලේදී වෛරසය කලින්ට වඩා වේගයෙන් බෝවන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන හේයින් හැකිතාක් දුරට සංචරණ සීමා කරන්නයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව IDH රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා. ඉතින් ආනන්ද විජේවික්‍රම මහතා අද දෙරන බිග් ෆෝකස් වැඩසටහනට එක්කාසු වෙමිනුත් සඳහන් කරන ලද්දේ අත්සේදීම ඒකම මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය මීටරයක දුර තබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ඒකම මේ මුව ආවරණ පැළඳීමේදී රෙදි මුව ආවරණ පැළඳීම තුළින් අපට ආරක්ෂාව සලසා දිය හැක්කේ අන්‍යයන්ට පමණයි. අපටත් ආරක්ෂාව සලසා ගනිමින් අනිත් අයටත් ආරක්ෂාව සලසන්නට නම් පැළඳිය යුතු මුව ආවරණ පිළිබඳවත් විශේෂයෙන්ම අපි කියනවා සර්ජිකල් මාස්ක් එක කියලා.
එය පැළඳීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය කෙරුණා. ඉතින් අද දිවයින පුවත්පතේ 14 වෙනි පිටුවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පල අමරසිංහ මහත්මියගේ ප්‍රකාශයක් සනිටුහන් වනවා. මුව ආවරණ උපරිමව පැළඳිය යුත්තේ පැය 4යි දවස් ගණන් සති ගණන් එකම මුව ආවරණය පැළඳගෙන සිටීමෙන් නැති රෝග ඇති වෙන්නට පුළුවන්. මුව ආවරණයක් උපරිමව පැළඳිය යුත්තේ පැය 4ක් පමණයි. ඒ ඉවත් කර කසල බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යාම සෞඛ්‍ය ආරක්ෂිතයයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පල අමරසිංහ මහත්මිය උපුටා දක්වමින් අද වාර්තා කර සිටිනවා දිවයින පුවත්පත. ඒකම සෞඛ්‍ය බලධරයෙකුගේ නියෝගයෙන් කටුනායක PCR යන්ත්‍ර 3ක් එක තැන පල්වෙයි. විනාඩි 8න් ප්‍රතිඵල ගන්න පුළුවන් අති නවීන යන්ත්‍ර බව මේවා වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඉතින් මේවා වලටත් අවධානය යොමු වේවි කියලා බලධාරීන්ගේ අපි උදක්ම විශ්වාස කරනවා. අති නවීන තාක්ෂණයෙන් යුතු PCR යන්ත්‍ර 3ක් කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති රසායනාගාරයේ ඇතත් මාස 1මාරක පමණ කාලයක සිට ඉන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බව ඖෂධ හා සෞඛ්‍ය සේවා කළමනාකරන උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා උපුටා දක්වමින් වාර්තා කර සිටින්නේ මව්බිම පුවත්පත. ඒකම අද අපි කලිනුත් සඳහන් කරපු ආකාරයෙන් සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සම්ප්‍රාප්තියක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. රටවල් කිහිපයක සංචාරය කිරීමෙන් ඉක්බිතිව අද අරුණ පුවත්පතේ වාර්තා කරනසේ ඔබට ඉදිරිපත් කරන්නට අප සූදානම්. ඉන්දියා හමුදා බලය නංවා ඉන්දිය හමුදා බලය නංවා පොම්පියෝ අද ලංකාවට පායතියයි කියලයි අද අරුණ වෙනත්ම දෘෂ්ටිකෝණයකින් මේ වාර්තා කරන්නේ. චීනයට සමගාමීව ඉන්දියාවේ හමුදා බලය ශක්තිමත් කෙරෙන විශේෂ ආරක්ෂක ගිවිසුමකට ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අද අත්සන් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු කටයුතු කරනවා. ඉතින් මෙහිදී සාකච්ඡා වන කරුණු කාරණා පිළිබඳව ඉදිරියේදී වාර්තා කරන්නට වේ. කෙසේ වෙතත් දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයත් මේ සම්ප්‍රාප්තියට පෙර ගමනක් විදිහට දක්වන්නට පුළුවන්. ලාස්ට් ස්ටොප් බිෆෝ කොළඹ කොළඹට පැමිණීමට පෙර අවසාන ගමනාන්තය පිළිබඳව එහෙම නැත්නම් ඉන්දියාව පිළිබඳව තමයි මෙලෙසින් අද දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ මේ ආසියානු නිල සංචාරයේ එක් අවස්ථාවක් වාර්තා කරමින් අපි කාටුන් බලන්නටත් තියෙන නිසා කෙටි විරාමයකින් පසුව හමු වෙනවා. Derana Aruna Sri Lanka's breakfast show. දෙවිනට ජයරත්න වික්‍රමසිංහ අදින ෆේක්බුක් කාටුනේ මේ කොරෝනා හැමතැනම පැතිරලා බයත් හිතෙනවා සෑර්. දැන් මොනවටද බම් බය වෙන්නේ? විශ්ව සම්මතයිනේ කියලා අද ආණ්ඩු පක්ෂයේ මැතිතුමෙක් කියනවායි කියලායි කියවෙන්නේ. මෙන්න 37 හිනාවැස්ස බඩු මිල කියන ගහෙන් වැටුණු මිනිහාට මෙන්න කොරෝනා කියන ගුණා අනින හැටි අද 30 නිර්මාණය කරලා තියෙන්නේ. ඒකම දාසගේ ලංකාදීප කාටුනයත් අපි බලමු. පොම්පියෝ සාදරයෙන් පිළිගනිමු කියලා අද ආගමැතිතුමා පෝරුවකුත් අරගෙන යනවා. ඉතින් විමල් වීරවංශ මැතිතුමා නිරන්තරයෙන්ම අපේ ඇමරිකානු විරෝධී හඬක් නගපු ඇමතිතුමා ඉතින් එතුමා දැන් අගමැතිතුමාගේ පිටිපස්සට වී සැඟවී සිටිනවා යම්කිසි ලැජ්ජාශීලී ගතියකින්. ලැජ්ජ වෙන්නේ මොකටේ බං 20ටත් අත ඉස්සුවනේ කියලායි අද අගමැතිතුමා පොම්පියෝ පිළිගන්නට යන ගමන් කියනවායි කියලා කියවෙන්නේ. මෙන්න හසන්ත විජේනායකටත් විමල් වීරවංශ ඇමතිතුමාවමයි මතක් වෙලා තියෙන්නේ. ඉතින් මයිකල් පොම්පියෝ එක්සත් ජනපදයේ අපේ නෙවෙයි ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා අනේ අපේ නම් නෙවෙයි ඉතින් නේද? කොහොම හරි එතුමා එද්දී ඔන්න මාර්ග බාධකයේ එහෙම නැත්නම් ගේට්ටුව ඔන්න විවෘත වෙනවා. ඒ ගේට්ටුව අද හසන්ත විජේනායක දකින්නේ විමල් වීරවංශ කියන දොරටුව කියලායි. ඒකම ජෙෆ්රිගේ කොළමින් අද මොකක්ද මේ කියන්නට උත්සාහ දරන්නේ දිවෙන පුවත්පතේ කාටුන් ශිල්පියා. ඒ අනුව අද මයික් පොම්පියෝ ලංකාවට එද්දී එයට කැටපෝලයකින් විදින්නට රතු සහෝදරයෝ මේ විමල් රත්නායක මහත්මයා තමයි මේ පිළිබඳව දිගටම අදහස් දැක්වුවේ. ඉතින් සීනුවකුත් බෙල්ලේ රුවාගෙන ඔන්න කැටපෝලයකින් මයික් පොම්පියෝට ප්‍රහාරයක් එල්ල කරන්නට උත්සාහ දරන බවයි ජෙෆ්රි කියන්නේ. අපි සුසිල්ගේ කාටුනයත් බලමු වෙබ්බුවාගේ. ඉතින් අද දෙරන වෙබ්බුවා කාටුනෙන් කියන්නේ පහසුකම් සම්බන්ධතා ආධාර MCC මේ සියලු පොහොර වතුර සම්පාදනය කරමින් ඇමරිකානු දජය ශ්‍රී ලංකාවේ රෝපණය කරන්නට මේ රාජ්‍ය ලේකම්වරයා එනමයි කියලයි. මේ දාස හපුවාලනගේ සුවාරිස් කාටුනේ අද දවසේ අපිට බලන්නට ඉඩ තියෙන අවසන් කාටුනය. සෑර්ටට් පිටිපස්සෙන් පිහියෙන් ඇන්නලු නේද කියලා අද අහනවා සුවාරිස් අපේ විපක්ෂ නායකතුමාගෙන්. ඒ වුණාට එයා දන්නේ නැහැ සීසර්ට ඇන්නේ බෲටස් කියලා. ඩයන්ෙන් කෙනෙක් කෙනෙක් නෙමෙයි බ්‍රයන්ෙන් කෙනෙක් කෙනෙක් තමයි ඇන්නේ කියලා විපක්ෂ නායකතුමා සිහිපත් කරනවා. Derana Aruna
Sri Lanka's breakfast show.